අන්නදී මොකද උනේ කියලා. ඒතර මොකක්ද උනේ කිය. මෙන්න මෙතන තියෙනවා මේ alignment එකේ උඩ තියෙනවා decrease indent හරිද increase indent කියලා. හරිද මෙතන තමයි සෙල් එකේ මේ අදාළ data එක තියෙන්නේ. මම එයාව increase කරනකොට මෙහා යනවා rate එක. වෙනතට මම උඩ increase indent එක තමයි press කළේ. එතකොට එයා සෙල් පරාසය පහු කරගෙන යනවා. හැබැයි බැලුව බලමට සෙල් එක තියෙන්නේ සෙල් ඇඩ්‍රස් එක වෙන තැනක data එක වෙන තැනක. idea එකක් එන්නේ නැති decrease indent කියපුවම ඒක ආයපහු තිබුණ තැනට ගේන්න පුළුවන්. අපිට ඔෆිස් වල වැඩ කරනකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. තියෙන data එක එහාට මෙහාට පොඩ්ඩක් කරගන්න ඕන. අදාළ සෙල් එකේ චුට්ටක් පරාසය වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන සෙල් එක හකුලව ගන්න ඕනේ. මේ වගේ අවස්ථාවට ඒක ඕන වෙනවා. ඒක ටියුටෝරියල් එකේ කියලා තියෙනවා. ඔයා කියවනකොට බලන්න මේ තියෙන එක. orientation සර් හෙන්නේ සර්. හරි මට කෝල් එකක් ආවද ඒකයි වැඩ නවත්තලා දෙන්න. right orientation කියන්නේ දිශාවනේ. දැන් අපිට වැඩ කරනකොට කිසියම් ටෙක්ස්ට් එකක දිශාවට ගන්න වෙනවා. දැන් angle counter clockwise කියලා එකක් තියෙනවා. angle counter clockwise. හරිද? එතකොට ඔරලෝසුව කටු කරකින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හේවත් යම් ටෙක්ස්ට් එකක් දකුණු පසට බරව කෝණිකව පිහිටීමට මේ angle counter clockwise ගන්නවා. ඊළඟට angle clockwise කියලා එකක් තියෙනවා. ඔරලෝසුව කටු කරකින දිශාවට හේවත් යම් ටෙක්ස්ට් එකක වම් පසට බරව පිහිටවනසේ පිහිටවෙනවා. ඊළඟට vertical test තියෙනවා. සෙල් එකක් මත ටෙක්ස්ට් ලම්බාකාරව පිහිටන ලෙස සකස් කර ගන්නවා. ඊළඟට rotate text up කියලා ටෙක්ස්ට් එකක් සෙල් එකක් මත ලම්බාකාරව අකුරු ඉහළට පිටින පරිදි සකස් කර ගන්නවා. rotate text down ටෙක්ස්ට් එක සෙල් එකක් මත ලම්බාකාරව අකුරු පහළට පිටින පරිදි සකස් කර ගන්නවා. ඉතින් සෙල් එකක කරන්න පුළුවන් විජ්ජා ටිකක්. මේ විදිහට වාට යම් අවස්ථාවලදී එක එක ડોකියුමන්ට් එක වැඩ කරන්න වෙයි. එක ෂීට් එක වැඩ කරන්න වෙයි. ඔයා වැඩ කරන කෙනෙක් නම් විතරයි යෝග කරන්න පුළුවන්. ඔයා නිකන් මේක අහගෙන ඉඳලා මම පස්සේ ගිහිල්ලා කොහේ හරි පුරුදු වෙන්නම් කියලා හරියට බෑ. ඔයා මේක වැඩ කරන accountant කෙනෙක් අඩු ගානේ account clerk කෙනෙක් level එකවත් වැඩ කරන්න try කරන්න ඕනේ. කියන්නේ නැත්නම් Excel වැඩ කරන්නේ නැහැ නේද? Excel වැඩ කරනවා නම් office එකක මුදල් පැත්ත ගණනය කිරීම පැත්ත ඉන්න එපා. නිකන් typist කෙනෙකුට වගේ account මොනවාද Excel එක වැඩ කරන්න ඕනේ නැහැ නේ. typing කරන කෙනෙකුට Excel ඕනේ නැහැ. Word තිබුණා ප්‍රමාණවත්. ඉතින් අර වගේ පැත්තකට හැරෙනවා නම් මේ වගේ අභ්‍යාස වලට යන්න වෙනවා. right අපි මේකත් කරලා බලමු. මෙන්න මෙතන orientation තියෙනවා.
අපිට පේනවා ඉතින් ડોකියුමන්ට් එකේ මේ A අකුරයි B අකුරයි ඉහළට දකුණු පාසට බරවල හදලා තියෙන අයිකන් එකක් තියෙනවා. ඔරියන්ටේෂන් දිශාව. ඒක ක්ලික් කළාම අපිට මේ අවස්ථා ටික ඔක්කොම තියෙනවා. angle counter clockwise කියමු මෙයා හැරෙනවා විදියට. අපිට මේ වගේ වැඩ කරගෙන සමහරට යන්න ඕනවාද අපි හිතමු මේක අපි ගහුවොත් තමයි ස්ටුඩන්ට් නම්බර් කියලා. ස්ටුඩන්ට් නම්බර් කිව්වොත් මෙයා හැරෙනවා. ස්ටුඩන්ට් නේම් කිව්වොත් මෙයා හරවන්න පුළුවන්. ඔය විදිහට අපිට වැඩ කරන්න වෙනවා. මම මේ ටික අන්තස් වෙන්න ඔය විදිහට. ඒකට තියෙන ටික ඔක්කොම හරවලා අපිට ගන්නවා. අපිට බලන කෙනාට ටිකක් අයි කැචින් වගේනේ. සමහරවිට ඉඩ මදි. සමහරවිට ඉඩ වැඩි. අන්න ඒ වගේ වෙලාවට පුම්බලා පොඩ්ඩක් පෙන්වන්න ඕන. අපි කරන වැඩේ. එහෙම නැත්නම් චුට්ට හකුලලා පෙන්වන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේවා යූස් කරන්න වෙනවා Excel sheet එකක. right. ඒකම ඊළඟ එක තමයි angle clockwise කියන එක. අනිත් පැත්තට. ඔරලෝසු කටු කරගෙන පැත්තට. ඊළඟ එක vertical test නේ. අකුරු පහළට. sheet එකේ අකුරු පේන්නේ අපිට පහළට. rotate text up. text එක දැන් උඩට තියෙනවා. දැන් මේ වගේ තිබ්බම හරි වාසි අපිට ලොකු ඉඩක් නැත්තම් නේ පොඩි ඉඩයි මේකට ගිහිලා තියෙන්නේ. අපි දැන් මේ හරිය තියලා මේක බලමු කොපි කරලා මෙහාට දාලා. මේකට එතකොට පොඩි ඉඩක් යන්නේ. චූටි ඉඩයි මේකට ගියේ. හැබැයි මේක ඉස්සලා තිබුණ ඔය වගේ විශාල ඉඩකටනේ. ඒකට අපිට කොලේ ඉඩ මදි නම් අපිට පුළුවන් වෙනවා මේක කුඩා කරගන්න. මේ කොලම් එක හකුලව ගන්න පුළුවන් ටෙක්ස්ට් එක උඩට ගත්තා. මේ ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. කොම්ප්ලිකේට් නම් කියන්නේ නිකන් අවුල් වගේ න මම මේ කරගෙන යන දේවල්. text down. ඒක දැන් text එක down. like rotate text down. ඊට පස්සේ දෙනවා format cell alignment කියලා. මම අර එදත් කිව්වේ format dialog box එකට එන්න කියලා. format cell dialog box එකට ආපුවම අපිට පුළුවන් මෙතන text alignment එක හදාගන්න. මෙතන center තියෙන එක center කරගන්න පුළුවන්. vertical කියන එක center කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට indent on නම් තියාගන්න පුළුවන්. indent මම කියලා දුන්න දැන් අර එහාට cell එකෙන් පොඩ්ඩක් එහාට මෙහාට පන්නවද නැද්ද කියන එක indent. ඊළඟට wrap test දාන්න පුළුවන්. merge cell දාන්න. අපි wrap test merge cell දාන්න නැතුව එකක් කරලා බලමු. දාලා ඔන්න මේක දැන් තියෙන්නේ මේක පොළොවට ලම්බාකාරව අංශක බිඳුවේ තියෙන්නේ. අද මේක පොඩ්ඩක් මෙන්න මේ රතු ඩොට් එක තියෙන එක මේ ලයින් එක මෙහෙම මේ රවුමට කරගෙන එකේ මේ හරිය මම ක්ලික් එකක් දෙනවා. එතකොට මෙයා හැර වෙනවා. අපිට මෙතනින් පුළුවන් අකුරු අර ඉස්සල්ලා දීලා තියෙන දිශාවට නැතුව ඒක තියෙන්නේ අතරම ෆෝමැට් එක ගන්න තියෙන්නේ. ෆෝමැට් එක නැතුව අපිට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. ඕන විදිහට හරව ගන්න පුළුවන් දශම කීයද කියලා නේ. දැන් මෙතන තියෙන්නේ ඩිග්‍රීස් 38යි. අංශක 38ට හැරුණා. මෙතනම ගෙනාවත් අංශක 80යි. අංශක 90ට හැරෙනවා. මම මෙතන ක්ලික් කරොත් මෙතන අංශක 90යි ඍණ 90යි. මෙහා හරිය ක්ලික් කරොත් අංශක ඍණ 45යි. මෙතන ක්ලික් කරොත් අංශක 0යි. එතන අපිට හරව ගන්න පුළුවන් ටෙක්ස්ට් එක දිශාවන් වලට. හරිද? මෙතන ක්ලික් කරොත් අපිට පුළුවන් ඒ ටෙක්ස්ට් එක කොයි විදිහද left ද right ද ඒ වගේම fill වෙලා තියෙනද එලා අපිට මෙයාව ක්ලික් කරලා හදා ගන්න පුළුවන්. ඒක මෙතෙන්වත් බලපානවා. මම දැන් center කියලා තියෙන්නේ. මෙතනත් center කියලා තියෙන්නේ මැදට වෙන්නේ. right. ඔන්න අපි අකුරු ඇද කිරීමක් කරමු. දකුණු පැත්ත පල්ලෙහාට ඍණ ප්‍රමාණයක් ඍණ 30ට. දැන් මම මේක ඕකේ කරුවා මේ YMYT කැම්පස් කියන එක කරකිනවා.
නැති හිට කරගන්න. right ඒකේ තවත් ස්ටෙප් එකක් කියලා දෙන්නම් මේකම. කොහොමද කියන්නේ? දැන් අපි හිතනවා මේ කොටුව කුඩයි. මේ දෙවෙනි කොලම් එකට යන්න බෑ මේක. එහෙනම් පළවෙනි කොලම් එක රඳව ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අතෙන්නම ගිහිල්ලා මේකමුත් පුළුවන් format cells කියන එකට යන්න. එතන තමයි alignment එකේ තියෙනවා. මෙතන launch icon එක. ඒකට ගිහිල්ලා format text එක අපි ගත්තා. මේක center කරගන්නවා මැදට වෙන්න කියලා. මෙතන මොකුත්ම කරන්නේ නැහැ අපි. මෙතන අංශක බිඳුවට තියාගෙන wrap test කියලා wrap කරනවා. wrap කියන්නේ වෙලනවා. merge cell. හරිද? merge කියලා කියන්නේ දෙකක් ප්‍රමාණයක් එකට එකතු කරගන්නවා merge කරගන්න. කියලා ඕකේ කරනවා. දැන් බලන්න මේක merge වෙලා wrap වෙලා ඇවිල්ලා තියෙනවා. චුට්ටක් මම මෙතනින් මෙහාට ඇද්දොත් ඔය විදිහට ලස්සනට එනවා. ඒ කියන්නේ සෙල් දෙකක ඉඩ පරාසයක් තිබුණ එක සෙල් එකකට හදාගත්තු විදිහ. right ගැටුනේ wrap test එක දැන් මම කියලා දෙන්නේ merge and center merge across cell merge cell unmerge cell ඉතින් cell merge කරගන්න. මෙතන ගිප් මේක තියෙනවා merge and center merge across merge cells unmerge cells. අපිට බලන්න ඔය එතන තියෙනවා cells දෙකකට කියලා. මේ cells දෙකේම y/t campus තියෙනවා. අපිට මේකට එක cell එකකට දාගන්න ඕනේ. අපිට එක cell එකකට මේක දාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ cell දෙකම merge කරගන්න ඕන. මේක දෙකකට තියෙන්න බෑ. එක cell එකේ තියෙනවා. අපි මේ cell දෙකම අල්ලලා මෙතන ගිහලා merge and center කියනවා. merge and center කිව්වට පස්සේ මට පේනවා මොනවා වෙලා තියෙන්නේ මේක එකම cell එක දැන් තියෙන්නේ. මේ cell දෙක නෙවෙයි එකක් තියෙනවාට පේනවා මේ කොටුව දිගට ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලා තිබුණේ මෙහෙම තනි කොටුවන් තිබුණේ. මෙතන එකයි තිබුණේ. කොටු දෙක තිබුණාම නමුත් මම මේ දෙකම සිලෙක්ට් කරලා මෙතනින් ගිහිල්ලා මේක ක්ලික් කරලා merge and center කිව්වොත් ඒක එනවා. හරිද? ඊළඟට merge across. අතර merge වෙනවා. හරිද? දක්කඩේකින් merge cells අතර merge වෙනවා. එකම විදිහට තමයි වෙන්නේ. ඒක cells ප්‍රමාණයක් අරගෙන මොකද අරගත්තම තමයි අපිට පේන්නේ. unmerge කියපුවම merge වෙච්ච එක අයින් වෙනවා. මුන් තාත්තට එන්නේ. අර center එක නිසා තමයි ඒක අයිනට ගියේ. ඒකට යන්න පුළුවන් මේ home ගිහලා format cells dialog box format cell alignment launch icon එක හරහා යන්න පුළුවන් කියලා කිව්වේ මේ තියෙන්නේ කොටස horizontal text horizontal vertical indent තියන්න පුළුවන් text එකේ දිශාව වෙනස් කරන්න පුළුවන් degree boxes වෙනස් කරන්න පුළුවන් wrap text කියන්නේ මෙන්න මේ ටික ඔය කියන්නේ මේ අපි දැන් මම කියලා දීපු ටික මෙන්න මේ කොටස් ටික කියන්නේ number තියෙන අභ්‍යාසයක් වාට මෙතන number අපි කිව්වා එදත් පැහැදිලි කරලා දුන්නා සාමාන්‍යයෙන් ඕනම සෙල් එකක් පවතින්නේ Excel worksheet එකක general කියන format එක. මේක තමයි general format එක. දැන් මේක click කරලා අපිට මේ ඕනම format එකකට change කරන්න පුළුවන්. number format එකට යන්න පුළුවන්.
currency, accounting, short date, long date, time, percentage, fraction, scientific text ආදී ලෙස අපිට numbers format වලට එන්න පුළුවන්. ඒක වැඩ කරන අවස්ථාවක තමයි බලන්න වෙන්නේ. අභ්‍යාසයක් කරනකොට මේ තියෙන මේ වගේ වෙනස් කරන්න පුළුවන්. එක ජෙනරල් කියලා ගහපුවම ওই විදිහට තමයි තියෙන්නේ. ඒක ඉලක්කම එකේ ඉලක්කම ටයිප් කරපුවම ওই විදිහට තියෙන්නේ. නම්බර් කියන එකට මාරු කරපුවම ඒක පේන්නේ මොකද්ද? 1.02 කියලා. කරන්සි වලට කරන්සි කියන්නේ රටක වළංගු මුදල්නේ. කරන්සි වලට මාරු කරපුවම ඒක ඩොලර් 1.02යි. accounting වලට මාරු කරපුවම ආයෙත් 1.02යි. එවන short date කෙටි දිනයක් බවට පත් කරපුවම 1/1/1900 බවට පත් වෙලා තියෙනවා. 1/1/1900 දැන් ඔයාලට මේක අභ්‍යාසයක් කරලා බලන්න ඕන. long date දිග 1901 ජනවාරි සන්ඩේ එක. හරිද? දිග දිනයක්. හරිද? වර්ෂය තියෙනවා, දිනය තියෙනවා, මාසය තියෙනවා, සතියේ මොන දවසද කියලා තියෙනවා. long date කියන්නේ. time එක 12 am. පාන්දර 12යි. am කියන්නේ anti-meridian කියන්නේ. percentage එකට දාපුවම එක කියන එක percentage එකක් හැටියට ගන්නේ 1.02 කියලා. fraction කියපුවම එයා එකමාර හැටියට ගන්නවා. scientific කියලා ගත්තාම scientific අපි කිව්වා සංඛ්‍යා 11යි ටයිප් කරන්න පුළුවන් කියලා. ඊට වඩා වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඔව් මුල් සංඛ්‍යාව එකක් අඩු කරලා පෙන්නනවා. text කියලා ගත්තොත් එහෙම හැම වෙලේම එක කියන එක යනවා. හැම වෙලේම සෙල් එකේ වම් පැසට. ඉතින් මේක අභ්‍යාසයක් හැටුවා කරලා බලන්න මට යම් අදහස් ගන්න පුළුවන්. ඒකට number formatting එකක් තියෙනවා. number formatting එක. number formatting එකෙත් දැන් අපි කතා කරා dollar sign එක දාන්න ඕන. ඊළඟ percentage කමා කියන්නේ මුදල් වෙන් කරනකොට එහෙම දැන් 1000 ගොඩවල් වලට කඩාන මේ ලොකු සංඛ්‍යාවක් ටයිප් කරනකොට මුදල් වෙන් කර ගන්න ඕන අපිට. හරිද? බිංදු 3න් 3ට වෙන් කර ගන්න ඕන අවස්ථ. අන්න ඒකට මේ කමා එක පාවිච්චි කරනවා. කමා ස්ටයිල් එක. හරිද? accounting number format එක තමයි dollar sign එකකින් කියන්නේ. percentage කියන්නේ මේක. comma style මේක. increase decimal එක. හරිද? මේ ඩොලර් 100 percentage එක. 100ට 100 කියන්නේ 10 වෙනවා. මේ සංඛ්‍යාවක් ගහලා separate එක කියලා කියන්නේ මේක ක්ලික් කරාම බිංදු 3න් 3ට යා separate කරගන්නවා ඉලක්කම් 3න් 3ට. වගේ සංඛ්‍යාවක් ගහලා මෙයාව ක්ලික් කරොත් increase decimal වැඩි කරගන්න පුළුවන් decrease decimal ආදි වශයෙන්. ඊට පස්සේ අපිට යන්න පුළුවන් lab exercise එකකට. මේ lab exercise එක මම දැන් අපේ lab එකක් ඇතුලේ කරන්න ඕන එකක්. ඔයාලට ඒක මේ lab එකක් නැති නිසා ඔයාලා කම්පියුටරේ කරන්න පුළුවන්. හරිද? ඔයාලා කම්පියුටර් එක තියෙන අය ඔයාලා කම්පියුටර් එක කරලා බලලා අදහසක් ගන්න ඒ අභ්‍යාසය. ස්ටයිල් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් බොහෝ වැදගත් නැහැ මේ ස්ටයිල් කියන ඒවා. නමුත් ඉතින් සමහර අය ඒවා පාවිච්චි කරනවා. ස්ටයිල් මම ඒක පෙන්වන්නම් ඔයාලට. ඒක ස්ටයිල් තියෙනවා. මෙතන ස්ටයිල්ස් ටික conditional formatting කියලා එකක් තියෙනවා. ඒ වගේ එක condition greater than, less than, between, equal to කියලා වැඩ කරනකොට අපිට දෙන්න පුළුවන් එක colors දෙන්න පුළුවන්. ඒක bars වලින් දෙන්න පුළුවන් මේ තියෙන bars. හරිද? color scale වලින් දෙන්න පුළුවන්. ඊළඟට icon sets වලින් දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ මේ පරාසය මෙන්න මේ විදිහට තියෙන කියලා. හරිද? ඉතින් මේක අභ්‍යාසයක් ඇතුළතදී අපි කරන්න බලන්න ඕනේ. නමුත් මේකෙන් පාවිච්චි වෙනවා බොහොම අඩුයි. ඔයාලට ඕන නම් පුළුවන් මේවා පාවිච්චි කරන්න. condition format as table මේ තියෙන්නේ අපි වැඩ කරනකොට
මොන හරි කරන ඒරියා එක අපිට පුළුවන් ටේබල් එකක් විදිහට කලර් දාලා ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකකට හදාගන්න. සෙල් ස්ටයිල් තියෙනවා. සෙල් වලට එක ස්ටයිල් දැන් වට වෙනවා මේ හරි සිලෙක්ට් කරනකොට මේකේ සෙල් එකේ විදිහට දැන් තියෙන සෙල් එක කලර් වෙනවා. සෙල් ස්ටයිල් හෙඩින් තියෙන එක ටයිටල් හෙඩින් එහෙම දැන් මේවා සිලෙක්ට් කරපුවම අකුරු වදින්න ওই විදිහට. මේ උඩ තියෙන අකුරු විදිහට තමයි මේවා වදින්නේ. ඉතින් ඒවා අදට අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් වැඩ කරනලාට. මොකද මේ වගේ අපි අර ඩ්‍රෝවින් බෝඩ් එක වගේ කලර්ද දාරවම කරලා එක්සෙල් එක වැඩ කරන මොකද වැඩ කරන අයට දීලා තියෙනවා ඒ වගේ ස්ටයිල් දීලා තියෙනවා. ඒ ස්ටයිල්ස් එකත් අපිට වැඩ කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා සෙල්ස්. සෙල්ස් අපිට පුළුවන් ඉන්සර්ට් කරන්න, ඩිලීට් කරන්න, ෆෝමැට් කරන්න වගේ දේවල් කරන්න. සෙල් එකක් වැඩ කරනකොට සෙල්ස් වල අපිට යම් දේවල් කරගෙන යන්න පුළුවන්. දැන් මෙන්න මේ අභ්‍යාසය කරනකොට ඒ සෙල්ස් වල මේකට ඔයාලට අභ්‍යාසයක් කරන්න ලැබ් එක්සර්සයිස් එකක් ඔයාලට එක් කරන්න වෙනවා. කරන්න පුළුවන් ඔය සෙල්ස් shift කරලා සෙල් shift down කරලා වැඩ කරන හැටි කරන්න. ඉතින් එහෙම කරපු එකක්. දැන් මේක කියවීම සඳහා දීලා තියෙන්නේ. මම ඒ සෙල්ස් කරනත් පොඩක් ඔයාලට කියන්න. අභ්‍යාසය දෙවිලා. ඔයගොල්ලෝ මොකද අහන්නෙත් නැති නිසා ඉතින් මම මේ කියා යනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා මම හිතනවා. දැන් අපි ගත්තොත් සෙල් එකේ සිලෙක්ට් කරලා insert cell කිව්වොත් නේ අපිට පුළුවන් මෙයා මෙතන එනවා dialog box එක shift cells right. හරිද shift cells right කියලා. දැන් මෙතන සංඛ්‍යා ටිකක් අපි ගහගෙන ඉමු නැත්නම් ඔයාලට මොනුත් හොයන්න බැරි වෙනවා. මෙතන ඉඳගෙන insert එකට ගියොත් මෙතන insert කියලා ගියොත් insert cell කියලා කිව්වොත් කොහාටද insert කරන්න insert කරන ඇතුළු කිරීමනේ shift cells right කිව්වොත් okay කරොත් මේ cell එකනේ shift කරා right එකට හරිද තාතනකින් අපි තියලා insert ගිහලා insert select row insert sheet row කිව්වොත් එමේ අග්ගල row එකක් insert කළා යට column insert sheet column කිව්වොත් එහෙම එක column එකක් ඔය මැදට ටක් ගාලා ගන්න. right delete එකේ අපි ගත්ත delete එකේ ගිහිල්ලා delete cell කිව්වොත් එහෙම මේ cell එක සම්පූර්ණයෙන්ම delete කරලා. delete sheet column දැන් මේක අපිට ඕන මේ ගන්න ඕන delete sheet column කියලා කිව්වොත් එහෙම මේ column එක delete කරනවා. row එකක් delete කරන්න ඕන නම් ඒ විදිහට ගිහිල්ලා delete row කියපුවම sheet එකම delete කරන්න ඕන නම් delete sheet කියපුවම sheet එක delete කරලා දාන්න. format ඉතින් cell වල තියෙනවා row height එකක් auto fit cell කියලා column width එක තියෙනවා. දැන් මේ column එකක width එක. දැන් ඔයයන් අහුවොත් එimhe මේ column එක width එක කොච්චරද කිව්වොත් හරිද මෙතනට කියලා බලුවොත් width එක පෙන්වනවා. 8.11 points. මේ column එකේ width එක 8.11. exam paper එක වගේ දේවල් අහන්නත් පුළුවන්. Excel worksheet එක column එකක default width එක කීයද කියලා. height එක කීයද කියලා බලන්න ඕනේ. මොකද format ගිහලා row height කියලා බලුවොත් එimhe උස බලනවා 14.4යි. height එක. අපිට මේක අඩු කරන්න පුළුවන්. අපි මේකේ height එක අඩු කරන්න ඕන නම් මම මේක කියනවා 5යි කියලා. ඕකේ කරොත් මේ 5ට කුඩා කරගත්තා. height එක උස කුඩා කරගත්තා. මේ චූටි එකක් දැන් පේනවා. මොකද මේකේ column එකේ width එක format කියලා column width අඩු කරගන්න ඕන අපිට. 8.11 එකෙන් තියෙන අපිට මේක කරගන්න ඕන 4 මම keyboard එකෙන් type කරලා ඕකේ කරනවා. එතකොට මේ 4ට කුඩා වෙනවා. අපිට වැඩි කරන්න ඕන නම් column width ගිහිල්ලා අපිට වැඩි කරන්න ඕන ප්‍රමාණය අපිට වැඩි කරන්න ඕන 15ට.
සයිස් එක 15ට. ඕකේ කරගම මෙයා 15ට ලොකු වෙනවා. වගේ වැඩ ටිකක් වැඩ කරන අතරතුරදී වාට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ අභ්‍යාසෙත් කරන්න. මේ ටියුට් එක මම හිතන්නේ print out අරගෙන ඇති ඔයාලා. print out අරගෙන කරලා බලන්න මෙතන අභ්‍යාස තියෙනවා දෙකක්. ඒ වගේ ටියුටෝරියල් එකකින් ඔයාලට යමක් ගන්න පුළුවන්. ඒ ටියුටෝරියල් එක විතරක් පාවිච්චි කරලා ඔයාලට හොඳ දැනුමක් එනවා. පියන් අභ්‍යාසෙට නිර්මාණයට කරන තියෙන අභ්‍යාසය ඔයා කරන්න ඇති. විවිධ ක්‍රම භාවිතා කර අවසන් එකතුව ලබා ගන්න. ඉතින් ඉස්සරහට ඉස්සලා හොඳට බලන්න. බලපු නැති අය ඇති මේකේ. අභ්‍යාස මම ඒකට තව අල්ලවත් නැති අයත් මෙතන ඇති. පොඩ්ඩක් බලන්න මේක දිහා. මේක ඇවරේජ් එක හොයන විදිය. ඇවරේජ් එක. එදියක් පොඩ්ඩක් බලන්න. තියෙන කවුන්ට් මම කවුන්ට් එක ගැන එදා කියලා දුන්නා. ඒත් පොඩ්ඩක් බලා ගන්න කොහමද කවුන්ට් එක ගන්න කියලා. ඊළඟට මේක කවුන්ටා trim min max.
හරි පළවෙනි එක average average sum එක එතනයි ගන්න ඕන auto sum ගිහිල්ලා enter කරනවා උත්තර එනවා ඔයගොල්ලෝ දන්න නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තියෙනවා මෙහි කොළ වර්ණයේ යොදා ඇති සෙල් වල අගයන් පමණක් එකතු කරන්න. කොළ වර්ණයේ යොදලා තියෙනවා විතර එකතු කරන්න කියලා තියෙනවා. අනිත් ඒවා එකතු කරන්න කියලා නෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද? සම් එක පාවිච්චි කරලා තවත් වෙනත් විකල්ප වලට යන්න. මේ මැද තියෙනව එකතු කරන්න එපා කියලා කියන්නේ. හරිද? මේ වගේ අවස්ථාවල් නොවට එන්න පුළුවන් ඔෆිස් වල වැඩ කරනකොට අහවල් තැන් වල තියෙන අක්කන් ටික විතරයි ගන්න ඕනේ. නම් අපි කමාන්ඩ් එක දැනගත්තට වැඩක් නෑ. ඒකේ තියෙන ටෙක්නික් එක දන්නේ නැත්නම්. රයිට්. සම් ගියා. අදාළ උඩ ටික විතර සිලෙක්ට් කරලා දුන්නා. දීලා කර්ස් එක තියලා ධන ලකුණ ගැහුවා. ඊට පස්සේ අපිට එකතු වෙන්න ඕන ටික එකතු කරනවා. හරිද? එයි මෙයි දෙන්න. හරිද? ඊට පස්සේ ධන ලකුණ ගැහුවා. මත් අපිට එකතු කරන්න පුළුවන්. උත්තරය. එහෙම තමයි මේ ටික සම් වලින් මත් එකතු කරන්න පුළුවන්. රයිට්. එතන මේකත් ඒ විදිහට එකතු කරන්න පුළුවන්. සම් ගහලා උමනා ටික විතරක් එකතු කරගන්න අපි මේ ටික විතරක්. ඉතින් ධන ලකුණ ගැහුවා. සම් ගැහුවා. සාල් ප්‍රදේශයේ විතරක් අපි ගත්තා. ධන ලකුණ ගැහුවා. ඊපස්සේ තුට් එකතු කරා. මේකේ එක කන්ටිනියු වෙලා යනවා. සම් එකත් එක්ක වරක් දක්වන්නේ. ධන ලකුණ වැද්දුනේ අයිනෙන් එකයි වැද්දා. වරහන්ට මෙහා පැත්ත ධන ලකුණ වදින්න ඕන. සම් ගියා. විශාල ප්‍රදේශයේ විතරක් සිලෙක්ට් කළා. ඒකේ වරහන්ට පිටින් සිලෙක්ට් කරලා ධන ගැහුවා. එකතු කරන්න ඕනේ ඊටු ටික. ධන ගහලා ධන ගහමින් අවසාන එකක් ගහනවා. කරන්න. ඒ වගේ ගැටලුවක් ආවොත් ඔන්න විසඳ ගන්න විදිය. ගැටලුවක් නැතුව ඇතිනේ හැමෝටම. ඒ කොටස ඕකේනේ. average. average කියන්නේ අර වගේම ෆන්ක්ෂන් එකක්. සම් එකෙත් තියෙනවා ඒක. සම් එකේ යටත් තියෙනවා average. එහෙම නැත්නම් අපිට ෆෝමියුලාස් වලට ආපුවම ෆෝමියුලාස් වලත් තියෙනවා මොකද්ද? ඔටෝ සම් යටතේ average එක. මෙතනින් උනත් ගන්න පුළුවන්. average කියව ගමන් එයා ප්‍රදේශ ගන්නවා enter එකක් දෙන එකයි තියෙන්නේ. average කියව ගමන් අදාළ මේ කියන දේවල් කරගෙන යන දේවල් තේරෙනවා ඇති කියලා තමයි මම ඉන්නේ ඔයගොල්ලෝ. නිශ්ශබ්දව ඉන්නේ දන්නවා වගේ නිසා මම කරගෙන යනවා. ප්‍රවදිත අරගෙන තියෙන්න ඕන. average එකක් අවශ්‍ය තැන් වලදී ගන්න විදිය count මෙතන තියෙනවා count numbers කියලා count numbers කියාට පස්සේ
වාර ගාන එනවා. දැන් මේකේ විශේෂතාවයක් තියෙනවා අපි මේ ප්‍රදේශ දීපුවම යි කියලා ගත්තේ. 1 2 3 4 5 6 7 8යි. වාර 8යි. හැබැයි ගත්තේ නෑ මොනවද හිස් අවකාශ. ඉතින් අපි සිලෙක්ට් කරලා දෙන්න ඕන. යි කියලා ගන්න 1 2 3 4 5 6 7 8 9 10. ඒතර ඔන්න ගත්තේ නෑ මේවා ටික. හිස් අවකාශය මේවම තියෙනවා ගත්තේ නෑ. කොළයි කියලා ගත්තා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. හරි. ගත්තේ නැති දෙකක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ගත්තේ නැති එකක් තියෙනවා. අද අරගෙන නැත්තේ WITC කියන එක අරගෙන නැහැ. අනිත් ඔක්කොම ටික අරගෙන තියෙනවා. right. මේ පැත්තට ඒ විදිහමයි. කවුන්ටා. කවුන්ටා එකේ මොකද වෙන්නේ බලමු අපි. කවුන්ට් එකට යටින් තියෙනවා කවුන්ටා. කවුන්ට් අපි වෙනම ගන්න ඕන. කවුන්ටා තියෙනවා. recently used කියන එකේ කවුන්ටා තියෙනවා. ඊපස්සේ කවුන්ට් කරේ සර් 10යි කවුන්ටා තියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ආයෙ පෙන්නන්නකෝ සර්. කවුන්ටා. කවුන්ටර් තියෙන්නේ මේ insert function කියලාත් ගන්න පුළුවන්. insert function ගිහිල්ලත් අපිට කවුන්ටර් එල තියෙන සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් auto sum එකේ auto sum එක නෙමෙයි recently used එකේ කවුන්ටර් තියෙනවා. ඉතින් අපි පාවිච්චි කරපුවා තියෙන්නේ insert function ගිහිල්ලත් අපිට නැත්නම් කවුන්ටර් හොයාගන්න පුළුවන්. right. සර් මගේ එකේ එහෙම කවුන්ටා කියලා ගන්න නෑනේ. එතකොට මෙයා කරලා බලන්න සර්ච් කරලා බලන්න ඕකේ. හා සර් නෝ බලන්න. ඈ ඕකේ කවුන්ට් කියලා තියෙන්නේ. කවුන්ට් නෙමෙයි කවුන්ටා. insert function එකට ගිහපුවම ඔයාලට මෙතන හම්බ වෙනවා මේක. insert function වලට ගිහපුවම. හා සර් මම බලන්න. ටයිප් කරලා බලන්න. COUNTA counter. ල ගහලා go කියපුවම මේ counter ටක් ගාලා එනවා. right. counter. excuse me sir. sir මේ පොඩි අමතර ප්‍රශ්නයක් තියෙනවා ඇහුවට කමක් නැද්ද? අහන්නකෝ. sir Windows 10 Pro එකේ 21H1 එක අප්ඩේට් කරාට කමක් නැද්ද? pro එකේනේ
ඒක නම් මට හරියට බලන්න නැතුව කියන්න බෑ පුතා. ඒක මොකද සමහර ඒවා Windows වල බීටා version එනවා. බීටා version ආවට පස්සේ ඔයාගේ ඔරිජිනල් version එකක් තිබුණොත් නම් බීටා version එකට convert වෙනවා. ඒක හරියටම බලන්න ඕනේ ඒකේ තියෙන policy එක කියවලා. දැන් ඔය කියපු ප්‍රශ්නේ මට ඇවිල්ලා තිබුණේ නැහැ. ඔයාලා බලන්න ඕනේ. ඔයා දැන් එහෙම කරාද? එහෙම කරේ නැත්නම් ඒක සර් තාම මේ ඩවුන්ලෝඩ් වෙනකමන් තියෙන්නේ 80 ගානයි. මේ තාම ඉන්ස්ටෝල් කරේ නැහැ. ඔව් ඉන්ස්ටෝල් කරන්න එපා. මොකද පොඩ්ඩක් ඒක හොයලා බලන්න වෙනවා. දැන් සමහර versions එහෙම ලංකාවට වැඩ කරන්නේ නැහැ. අපි මැලේසියා හරහානේ අපිට ගොඩක් ලංකාවේ එන්නේ. දැන් Windows වගේ දේවල් ගොඩක් වල මැලේසියා හරහා තමයි අපිට දෙන්නේ. එතකොට අන්ෂුවර් සමහර ඒවා ගන්න ඒවා. මොකද ගොඩක් දැන් ওই version ගෙවලා ගන්නනේ තියෙන්නේ ඇත්තටම. අපි නිකන් crack version එකක් කරමක් හරි හරහානේ ඔය download කරගන්නේ. එතරම් ගත්තොත් අපි හොර කොපි එකක් දාන්නේ නැහැ. ඔයාගේ original Windows තිබුණොත් එහෙම හරිද? දැන් මේකට original Windows 10 තිබුණොත් එහෙම දැන් ඔයා ලැප් එක ගන්නලාට original Windows දාලා දෙනවනේ genuine ඒගොල්ලෝ. Windows 10 Pro සර් තියෙන්නේ. genuine Windows 10 Pro තියෙන්නේ. genuine Windows 10 Pro තියෙන්නේ. ඒක තමයි genuine තියෙන්නේ. නේද? දැන් ඔයා ගන්න යන්නේ මොකද්ද Windows? සර් ඒකෙම අප්ඩේට් එකක් ඇවිල්ලා. දැන් අප්ඩේට් එක නමුත් දැන් ඔයාගේ ජෙනුවින් තියනවා කියන එක ෂුවර්ද ඔයාලට දැන් ජෙනුවින්ද කියලා? ඔව්. එමුනා ඉතින් අවුලක් නැහැ. අප්ඩේට් එකක්නේ. ලොකු ඉතින් ඩැමේජ් වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ වෛරස් කාඩ් එක වැඩ කරන්න නැතු යයි. පොඩි දේවල් වෙයි, ස්ලෝ වෙලා තියෙයි. මේක එක දේවල් වෙයි. නමුත් ඉතින් ඔයාට ගැටලුවක් නැත්නම් ඉතින් තව ආය පාරක් දාගන්න කාට හරි කියලා ඉන්නවනම් කෙනෙක් ඔලකුත් නැහැ ඉතින් කරලා බලුවට. හානියක් වෙන්නේ නැහැ. ඉතින් හાર્ඩ්වෙයාර් වලට ෆිසිකල් ඩැමේජ් වෙන්නේ නැහැ නේ. ඉන්න ඉන්ස්ටෝල් කරලා බලන්න ජෙනුවින් තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. හරි? මොකද අපිට කිසිම software එකක් ගැන තීරණ දෙන්න බෑ පුතේ. ඒවා ඒගොල්ලෝ හදන නිසා අපි දන්නෙත් නැහැ ඒ වගේ මොනවද ටෙක්නිකල් පාත් කියලා. ඒ වගේ තියෙන දේවල් policies කියවලා අරගෙන ඒකල තමයි understand වෙන්න ඕනේ. සමහර දේවල් අපිට එනවා ඇත්තම වගේ fake එකක්. ඇත්තම එකක් වගේ තමයි අපිට පේන්නේ ඩවුන්ලෝඩ් වෙලා එන්නේ. හැබැයි එන්නේ fake එකක්. එක්ක එන්නේ වෛරස් එකක්. ඉතින් අන්තිමට ඒක අපි ඉන්ස්ටෝල් කරාට පස්සේ අපි ඔය හැක් වෙන එක විතරයි වෙන්නේ. වෙන පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම ඔන්ලයින් කිසි දෙයක් ගැන කියන්න බෑ. එහෙම මං විශ්වාසයෙන් කිව්වොත් එහෙම ඔයගොල්ලෝ අමාරු වැටෙනවනේ. ඉතින් ඒක ගැන හොයලාම බලන්න. සර් යන්න. කවුන්ටර් හම්බුණා මගේ සර්. හරි. අර පුතාට ඇද්ද උත්තරේ මං කියපු ටික? සලාපෙක් යනට. thank you සර් සර්. මේ අභ්‍යාසය හැමෝම කෙදිනක හෝ කරලා බලන්න. අතහරින්න එපා. කම්පියුටර්ස් තියන අය ටයිම් ආපු හැම වෙලේකම කරන්න. කම්පියුටර්ස් නැති අය කොහෙන් හරි කැෆේ එකකට හරි ගොඩ වෙන්න පුළුවන් වුණොත් මේවා කරලා බලන්න. මේවා කළොත් තමයි තමන් හරි ඉගෙන ගත්ත දේ යූස් කළා වෙන්නේ. සමහරට අපි මේවා දන්නවා වගේ තිබුණාට වැඩ කරන්න ගිහම අමතකයි මේවා. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා මතක නැහැ. දැන් වැඩ පොඩක් අභ්‍යාස කරලා අත හුරු වුණාම අපිට මතක් වෙනවා රයිට් අහවල් එකක් තියෙනවා. ඒක යූස් කරන්න පුළුවන් මෙතෙන්ද කියලා. ඔය කවුන්ට් වල ස්වභාවය if මේ if එකේ උත්තරය ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඒක තියෙන ඔන්න ඔය වගේ ෆෝමියුලා එකක්.
සමානයි if වරහන් ඇතුලේ 87 greater than C7 true false. ඒක තේරුම් ගන්න ඕනේ දැන්. if can නම් මොකද්ද? B7 B7 කියන 100 වැඩි C7 වලට වඩා එම්නම් true සත්‍ය කරන්න සත්‍යයි කියලා පෙන්වන්න. හැබැයි ඒක එහෙම නැත්නම් false කියලා පෙන්වන්න කියලා මේක හදලා තියෙනවා. හරිද? ඕනනම් මෙතන වැඩි හෝ සමානයි කියලා දෙන්නත් පුළුවන්. වැඩි හෝ සමානයි කියලා සමාන ලකුණු දෙන්නත් පුළුවන්. දීපුම උත්තරේ ගන්නවා false කියලා. හරිද? 100 වැඩි 120ට වැඩි කියලානේ කියන්නේ. 100 120ට වඩා වැඩි. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. 120ට වඩා 100 අඩුයි. එහෙනම් false කියලා මෙයා පෙන්නනවා. හරිද? හැබැයි 200 වැඩි 95ට වඩා. එහෙනම් true කියලා පෙන්නනවා. හරිද? 300 වැඩි 52ට එහෙනම් true කියලා පෙන්නනවා. 400 100ට true. අනිත ඔක්කොම true වුණා. මේක විතර false වුණා. අපි ඕන මෙතන සංඛ්‍යාවක් අපි ගහලා බලමු. 123 122 ගහලා බලමුකෝ. අන්න false කියලා පෙන්වන්නට කරලා. okay command එක අපි ගොඩනගලා පෙන්නමු කොහොමද වෙන්නේ කියලා. if කියලා මෙතන එනවා. type කරලා ගමු එක. සමානයි if වරහන් ඇතුලේ 100 keyboard type කරනවා. ඔයගොල්ලන්ට තේරෙන්න මම ගත්තේ greater than or equal කියන්නේ වැඩි හෝ සමානයි. කට අරලා තියෙන පැත්ත හැම වෙලෙම වරහනේ වැඩි. සමානයි ඊළඟ 120 උඩ ක්ලික් කරනවා. C7 true TRUE false FALSE වරහම වහන. ආලා එන්ටර් කරපුවම false කියලා ගන්න. ඊට පස්සේ ඒ ටිකම copy කරලා paste කරනවා. නැත්නම් මේ අග තියෙන dot එකෙන් අල්ලලා මෙහෙම පහට අද්දම copy paste එක වෙනවා එකපාර. තේරෙන්නේ නැති. අංක දෙක වට පේනවා. මේ දෙක එකට එකතු කරන්න. එකත් බලමු මොකක්ද දීලා තියෙන්නේ කියලා. if sum sum කියන්නේ එකතුව F8 to G8 මෙන්න මේ දෙකේ එකතුව වඩා වැඩි නම් H8 කියන්නේ මෙයා. හරිද? එහෙනම් true එහෙම නැත්නම් false කියලා දීලා තියෙනවා. තේරෙන්නේ නැති. F8 සර් මට අර if එකෙන් කරපු එක තේරුන්නේ නැහැ සර්. ඔය if එකෙන්ද අර දැන් සර් කරේ සර් if එකකින් උක මේක අංක එකද? ඔව් නෑ ඒකයි පාරක් කියලා දෙන්නනේ. ඒත් මම ඔක්කොම ඇකුවා. දැන් මෙතන කරන්න තියෙන්නේ මම හිතන්නේ අනිත් පැයට තේරෙන්නේ නැතුව ඉන්නවද සද්ද නැතුව ඉන්නවද දන්නේ නැහැ. ඉතින් කතා කරන්නේ නැත්නම් දන්නවද දන්නේ නැවදට ඒ හින්දා දන්නේ නැන් සද්ද නැතුව ඉන්නේ. හරි කෙසේදත් it's up to you කියලා අපි කියන්නේ. we report you decide. අපි කියනවා ඔබ තීරණය කරනවා ඔබ ගැන. හැබැයි ඔබ කට වහගෙන ඉන්න තාක්කල්ම ඔබ ගොළුෙක්. ඔබ කට ඇරලා යමක් ප්‍රකාශ කළොත් තමයි ඔබ යම් තැනක ඉදිරියට යන්නේ. ඒකත් හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. ඔයාලට තේරෙන්නේ නැතුව ඔයා සද්ද නැතුව හිටියොත් දැන් කවුරු එහයි කියලා වැඩක් නැහැ. කවුරුත් අහන්නෙත් නෑ ඔයාලට තේරිලත් නෑ අපි ඉස්සරහට ගිහිල්ලා. අමාට මම මේ කොච්චර කියන්න ගියත් ඔයගොල්ලෝ මේ ලොග් වෙලා ජොයින් වෙලා වෙන කොහේ වැඩක් දන්නේ නැහැ. තම තමන්ගේ පෞද්ගලික වැඩක් දන්නේ නැහැ. මේක ඉන්නවා වගේ පේනවා. මම ඉතින් කවුරුත් අහන්න තියෙනවා.
එතකොට නුඹ කවුද තමාෂ මේක කොහොමද මේක ගොඩනගන්නේ කියලා. සමානයි if අපි ටයිප් කරගන්න. ටයිප් කරගන්න ලේසි. ටයිප් කියලා මෙතනත් එනවානේ. ටයිප් කරුවත් ගමන් වරහණක් ගහ ගන්න. වරහණක් ගහලා අදාළ ආගියුමන්ට් එක දෙනවා. තේරෙනවද? අදාළ ආගියුමන්ට් එක දෙනවා. අදාළ ආගියුමන්ට් එක මෙන්න මේ 100 තියෙන තැන සෙල් එක තමයි එයා ගන්නෙ. මට ඕන 100. නමුත් එයා ගත්තේ සෙල් එක B7. තමයි තේරෙනවද ඒක? ඒ ටික තේරෙනවද? ඔව් සර්. right. ඔන්න B7 ගැහුවා. ගහලා අපි කියනවා මෙන්න මේ B7 කියන එක වැඩි වෙනවා. වැඩි හරිද මම වැඩි කියලා ගන්නකො හෝ සමාන කතාව ගන්නතු. වැඩි 120ට. කියලා කම්පියුටරට අපි තරකයක් ගොඩනගනවා. කම්පියුටරේ කියන්න මේකට වඩා මේක වැඩි නම් ඔයා true කියලා කියන්නේ. එහෙනම් කියන්න කියලා කියන එකට අපි ගන්නවා කමාවක් තියලා කියන්න ඕන එක කියනවා. TR මේක true false තමයි එයා දන්නේ. TRUE. අයත් කමාවක් තියලා ස්පේස් තියලා false. සත්‍යය හෝ අසත්‍යය කියලා කියන්න මේල කියන්නේ. false. right වරහම් වහගන්න. දැන් ඊයා සමීකරණය හදාන තියෙනවා මොකද්ද? if නම් B7 වැඩි C7 වලට වඩා. එහෙමනම් true කියලා කියන්න සත්‍යයි. ඒක සත්‍ය ප්‍රකාශයක්. හැබැයි එහෙම නොවේ නම් ඒ කියන්නේ මොකද්ද? 120 වැඩි 100ට වඩා නම් false කියන්න. 100 වැඩි 120ට වඩා නම් සත්‍යයි කියලා කියන්න. හැබැයි එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? 120 වැඩි 100ට වඩා. එහෙමනම් false කියන්න. ඔන්න සමීකරණේ ගොඩනගලා එයාට උත්තරේ දෙන්න ඕන කරන පදනම අපි කියලා දීලා තියෙනවා. ඔලුවට ගත්තද ඒක? හවුද මේ තමාස? සමීකරණේ ගොඩනගනකොට තේරෙනවද? ඔව් සර්. දැන් අපි එන්ටර් කරනවා කන්ෆර්ම් කරන්න. enter. දැන් එන්න false කියලා පෙන්නුවේ. ඒ false කියලා පෙන්නුවේ. තමාස උත්තරේ ඒ false කියලා පෙන්නුවේ. 120 100ට වඩා ලොකු හින්දා right. 120 ලොකුයි 100ට වඩා. අපි කිව්වේ 100 ලොකුයි 120ට වඩා කියලානේ කිව්වේ. එහෙනම් 100 120ට වඩා ලොකු වුණා නම් ටක් ගාලා එයා පෙන්වන්නේ මොකක්ද කියලාද? false නෙමෙයි true කියලා. ඔන්න අපි මෙතන ගහමු 300යි කියලා. එතකොට ඔක වෙනස හොයාගත්තා. මොකද්ද? එයා ඩුක් ගාලා true කියලා පෙන්නනවා. දැන් හරිනේ අපි දීපු තර්කය. true කියන්නේ හරි කියන එකනේ. false කියන්නේ වැරදි කියන එක. පැහැදිලිද? සම්මිට් එක පොඩ්ඩක් කියලා දෙන්න. මට අහුන්නේ නැහැ පුතා ඔයා කියපේ. සම්මිට් එක සර්. මේ දෙවනි ගාන. මේකද? ඔව් සර් සම්මිට් එක. ඒක තමයි චුට්ටක් තියෙන්නේ. right. ඉස්තකේ ගැටලුවක් නැත්නම් ඔන්න අපි මේ පැත්තට කොපි කරලා ගියා. මේක සම් එකත් එක්ක තියෙනවා. එතකොට මේකෙත් වෙන්නේ මොකද්ද? අර කමයි if එක සම් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ අපි දැන් මෙතන පෙන්නලා තියෙනවා ධන ගහලා තියෙනවා මෙන්න මේ දෙක එකට ඉස්සෙල්ලා එකතු කරන්න කියලා කියන්නේ. ඒ දෙක එකතු කරලා ඒ එන උත්තරේ මෙන්න මේ උත්තරයට වඩා වැඩි නම් true කියලා පෙන්වන්න. එහෙම නැත්නම් ඊට වඩා අඩු නම් false කියලා පෙන්වන්න කියලා ඔය කියලා තියෙනවා. හරිද? අපි සමීකරණය ගොඩනගනවා යට එකට වුණා. සමානයි if වරහන් තුල sum හරිද? if sum වරහන් තුල මෙන්න මේ දෙක එකතු කරනවා. මේ දෙක එකතු කරනවා. වරහන් වහලා වැඩි එක වැඩි වෙන්න ඕන එහෙනම් කට අරිනවා වරහන මේ පැත්තට. ඒ දෙක එකතු වෙන දැන් ඒ කියන්නේ මෙන්න මේ දෙක එකතු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මොකේටද? මෙන්න මේ සංඛ්‍යාවට වඩා. එහෙනම් true කමාවක් තිබ්බ TRUE. කමාවක් තිබ්බ වෙන්කරන ස්පේස් තිබ්බ false. එහෙම නැත්තම් false වරම් වහනවා.
හරි දැන් සමීකරණය ගොඩනගා තියෙන්නේ දැන් මට තියෙන්නේ enter එකක් ගහන්න ආපු ගමන් යා true කියලා පෙන්නනවා මොකද මේ දෙකේ එකතුව වැඩි මේකට වඩා එයාපු දරුවට ඒක තේරෙනවා තව පාරක් කියලා දෙන්නද පුළුවන් නම් තව එකපාරක් කියන්න සර් මට මේ ඔව් ඔන්න ආයෙ පාරක් කියනවා මේක හරිය ලේසි වැඩක් අපි හිතමු දැන් මෙන්න මෙතන සංඛ්‍යා 3ක් තියෙනවා කියලා මෙහෙම එකක් සංඛ්‍යා 4ක්ම ගහමුකෝ දැන් අපි අහන්නේ මේ සංඛ්‍යා 4 එකතු කරගන්න එයාට මෙමරි එක දෙන එකතු කරගන්න මෙතනත් සංඛ්‍යාවක් දෙනවා ඔන්න මේ හරිය හිස්තනත් එකක් දෙමුකෝ අපි කියනවා මෙතන තියෙන්නේ 60 කියලා 50 ගමුකෝ 50 හරි ඔයාලට තේරෙන්න ඕනද මම ගන්නකෝ 39 කියලා 39 දැන් අපිට මෙතෙන්ද ගොඩනගා ගන්න ඕන තර්කය මේ සංඛ්‍යා හතරේම එකතුව හරිද වැඩි නම් මෙන්න මේ තියෙන තනි සංඛ්‍යාවට වඩා මෙතන උත්තරේ පෙන්වන්න රිසල්ට් එක පෙන්වන්න 71 කියලා. 70 කියන්නේ true කියන එකනේ. එහෙම නෙවෙයි නම් ඒක එහෙම නෙවෙයි නම් මෙතන උත්තරේ පෙන්වන්න රිසල්ට් එක පෙන්වන්න බොරු කියලා. බොරු කියන්නේ false කියන එක. සත්‍යය අසත්‍යය. උන් ඒක තව ටිකක් පැහැදිලි කරා. දැන් ගොඩනගන්න ඕන තැනට කියලා අපි සමාන ලකුණ ගහනවා. සමාන ලකුණ ගහලා අපි කියනවා මොකද්ද if දැන් ඔය තර්කේ ගොඩනගන එක තමයි if ප්‍රධාන එක. නම් මොකක්ද වරහණක් ඇතුලේ සම් එකතුව සම් කියන්නේ එකතුවනේ අය වරහණක් ගහනවා කොහේ එකතුවද කියලා කියන්න ඕන නිසා මොකද අපි දන්නවා සම් එකට මෙහා පැත්තේ වරහණක් තියෙන්න ඕන කියලා මේ ටිකේ කියලා මම ඇදලා පෙන්නනවා ඒ ටික අදිනකොට යා ප්‍රදේශයේ නතුණු කරගත්තන්න L9 to O9 අය වරහණ වහනවා අරට වරහණ දැන් අපිට එතනින් යට ඕනේ ඒ රේන්ජ් එක ඕනේ දැන් ඔතන ඇත්තටම එකතුව 40යිනේ අපි දන්නවා ඔතන එකතුව මොකද්ද 40යි 10 4ක් 40යිනේ 40 දැන් කම්පියුටර් එක මෙමරි එකේ තියාගෙන ඉන්නේ right මම කීබෝඩ් එකෙන් ගහනවා greater than ඒ greater than ගන්න වැඩි වෙන්න එපා 40 කියන එක 40 කට අරලා තියෙන 40 වැඩි වෙන්න ඕන කියලා කියන්නේ හැබැයි මේක මේ පැත්තට එහෙම ගියොත් මොකද්ද දැන් වැඩි වෙන්න ඕන 40 අඩුයි කියලා කියන්නේ හරිද කීබෝඩ් එකේ සලකුණු දෙක තියෙනවා 40 අඩුයි කියන එක තමයි දැන් කියවෙන්නේ මේ පැත්තට ගියොත් 40 වැඩි මොකේට වඩාද එහෙනම් අපි පෙන්වන්න ඕන මොකේට වඩාද කියලා මෙතින් මේකට වඩා කියලා අපි කිව්වේ 39 උඩ ක්ලික් කරනවා 39 උඩ ක්ලික් කරනවා හරිද ටක් ගාලා ගහනවා කමාවක් එතනින් එහාට ඊට පස්සේ යටින් පෙන්වනවා කරන්න ඕනේ true නම් true or false TRUE true comma space false 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 වරහන වැහුවා අන්න සමීකරණේ හරිය නිසා අර යටින් පෙන්වපු ටිකත් අයින් වුණා දැන් එන්ටර් කරපු ගමන් උත්තරේ ගන්නවා මොකද්ද true නේ මෙතන 40න් තියෙන ඇත්තට මේක තු 40ට වඩා අඩුයි 39 ඔක ඕනනම් මේක අනිත් පැත්ත හරලා අපි ගහලා බලමු. මේක අනිත් පැත්ත හරලා දීලා බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් එයා ගන්නවා කියලා. false කියලා ගන්නවා. ඒ 40 වැඩි 39ට වඩා. ඒකට අසත්‍යයි කියලා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ළමයිට. ඔව් සර් අනේ සර් හොඳටම තේරුණා සර් බොහොම ස්තුතියි. okay thank you. සර් PDF එකක් දානවා සර්. ඔව් මේකේ PDF එක මම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට කරන්න කියලා. අහුගිය දවසේ මම දැම්මා මේ PDF එක මම හිතන්නේ දැම්මා වෙන්න ඕන දැම්මා ඔයාලට කරන්න තනියෙන් කරන්න කියලා තනියෙන් කරලා නැති නිසා මම කරන්නෙත් නැති නිසා මේ අද කියලා දෙන්නේ තනියෙන් කරන්නේ නැහැ නේ ඔයාලා කොච්චර දැම්මත් එහෙනම් course එක complete වෙන්න මේ වගේ දෙයක් දන්නේ නැත්නම් course එක වැඩක් නැහැ ඔව් නේ කරන අය ඉන්නවා මෙතන කීප දෙනෙක් ඉන්නවා කරන අය ඉතින් අනිත් අය වැඩ විවිධ රාජකාරී කම්පියුටර් නැහැ කියලා ඉතින් අතහැරෙනවනේ එතකොට course එක අසම්පූර්ණයි ඒක උගන්නපු මටත් ඒක නිකන් මොකක්ද වගේ දැන් මේ ගොඩක් දේවල් කියලා දෙන්න ඕන කෝස් එකට ඉදිරි කාලේදී අපි මුණ ගැහුනොත් සැලරිස් හදන හැටි ඕවර් ටයිම් හදන හැටි බජටින් කරන හැටි තව accounting පැත්තට යනවා නම් ෆයිනල් accounts වලට යන හැටි cash book handling කොච්චර මේක කතන්දර ගොඩක් තියෙනවද ජොබ් එකකට ගියාට පස්සේ කරන්න මගේ excel දන්නවා නම් විතරක් ජොබ් තියෙනවා සමහර අය එතන ජොබ් දෙනවා excel දන්නවද කියලා අහනවා බේසික් එක 20000න් 30000න් පටන් ගන්නවා Excel විතරක් දන්නවනම් මම දන්නවා අදටම එහෙම ආයතන තියෙනවා. වෙන මොකුත් නැහැ යට තියෙන Excel වල වැඩ ටික විතරයි. ඉතින් ඉන්න මේ වගේ විෂයක් ඉගෙනගෙන අත ගහගෙන යන එක හොඳයි දීර්ඝ කාලේ. හරි. එතකොට මේ කොටස පැහැදිලි ඇති. අපි ඊළඟ කොටසට යමු බලන්න. තව එකක් තියෙනවා. දැන් මෙතනදී කියන්නේ pass fail කියලා.
true false නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ pass the failed කියලා කියන්නේ. true false එහෙම නෙමෙයි මේ කියන්නේ. මොකද ඒ කිව්වේ? ඒක කියන්නේ මොකද්ද? එතනදී අපි එහෙනම් ඩබල් ක්ලික් කරලා බලනවා කොහොමද දැල් තියෙන්නේ කියලා. අම්බන්. අරකමයි pass fail කියලා ගහන්න ඕන එක ගහන්නේ inverted commas ඇතුලේ. හැබැයි අපි true false කියලා දෙනකොට inverted comma ගැහුවේ නැහැ. ඕන්න මේ පැත්ත ක්ලික් කරලා බලමු මේක. මේ නිකම්ම ගාලා තියෙන comma true comma false. එයා දන්නේ true false විතරයිනේ. එයාගේ මෙමරි එකට දීලා තියෙන true හෝ false කියන එක විතරයි. හරිද? කෝඩින් වලදී. හැබැයි අපිට ඕමන ඒක කරව ගන්න ඕන නම් අපි හැම වෙලෙම කරන්නේ මොකද්ද? pass හරි fail හරි okay හරි cancel හරි මොකක් හරි කියන එක සංකල වරහන තුල දෙනවා. inverted commas තුල දෙනවා සංකල වරහන් නෙමෙයි. right. ඒතර මේක කියලා තියෙන්නේ මේ පන්තික ICT English Tamil කියන විෂයන් තුනට ළමයි ලකුණු අරගෙන තියෙනවා ABC PQR XYZ MNO EFG කියලා ළමයිගේ නම් ටිකක් තියෙනවා. ඒ ළමයිගේ නම් තියෙන ABC කියන ළමයා ICT වලට 45යි English 83යි Tamil 86යි. ඒ ටෝටල් එක මේ තුන එකතුව 184යි. ඇවරේජ් එක ඔයා දැන් ඇවරේජ් එක ගන්නත් දන්නවා. ඔන්න ඇවරේජ් එක ගත්තා. ඇවරේජ් එක අරගෙන මොකද කියන්නේ? ග්‍රේඩ් එක මොකක්ද කියලා අහනවා. ග්‍රේඩ් එක මොකක්ද කියලා. අන්න ඒක හොයන්න තමයි කියලා තියෙන්නේ. එහෙනම් ඒක හොයන්නේ අර විදිහටමයි. මොකද්ද? if G22 කියලා කියන්නේ මේ පේන ඇවරේජ් එක හරිද සමානයි වැඩි හෝ සමානයි 50. වැඩි හෝ සමානයි 50 නම් මොකද්ද කියන්නේ? පාස් කියලා කියනවා. පාස් කියලා කියනවා. ඊට වඩා වෙනස් අගයක් නම් ඒ කියන්නේ 50ට වඩා අඩුයි නම් වැඩි හෝ සමානයි පාස් කියන්නේ. හරිද? 50ට වඩා එක්කෝ සමාන වෙන්න ඕන 50 වෙන්න ඕන නැත්නම් 51 හරි 52 හරි වෙන්න ඕන. ඒක තමයි පාස්. හැබැයි එහෙම නැති හැම ළමෙක්ම 49 හෝ ඊට පහළ එකක් ළමයි ෆේල් වෙනවා කියලායි මේ සමීකරණය හදලා තියෙන්නේ. right. බලමු ඒක කොහොමද කරන්නේ කියලා. දෙවෙනි කින්ල කරමු. මේ ටිකත් හදාගෙන මෙන්න ඕනේ. එතකොට තමයි ලේසි. දැන් මේ ටික දන්න ඔයා. ටෝටල් එක ගන්න කාලේ දන්නවා. ටෝටල් එක ගන්න මොකෙන්ද එහෙනම්? සම් එකෙන් නේ. ටෝටල් එක ගන්න සම් එකෙන්. සම් ක්ලික් කරා ටෝටල් ගත්තා. ඇවරේජ් ක්ලික් කළා. හරිද? සම් එකට යටින් තියෙනවා මොකද්ද? ඇවරේජ්. මෙන්න මේ ටිකේ ඇවරේජ් එක දෙන්න අපිට. ඔන්න ඇවරේජ් එක. කොහොමද ඒක හදන්නේ? ටික දන්නවා. සමීකරණය සමානයි if මොකද්ද? if සමානයි if වරහන් ඇතුලේ මෙන්න මෙයා average වැඩි හෝ සමාන ලකුණු ගල සමානයි 50ට එහෙනම් මොකද කරන්න ඕන? ස්පේස් තිබ්බා pass කමා තිබ්බා ස්පේස් තිබ්බා එහෙම නැත්නම් අයත් inverted commas ඇතුලේ fail බහලා enter එකක් දෙන්න. කමා එකක් මෙතන. pass inverted comma වල නෑ මෙතන එකයි. එකක් ගන්නනේ. නෝ සමීකරණය ගොඩනගනවා. enter කරා. pass කියලා ගන්නයත් 57.7ක් තියෙනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ ටික සිලෙක්ට් කළා මේ දෙන්නම සිලෙක්ට් කළා එකවරම මේ දේ කොපි පේස්ට් කරනවා මෙහාට. ඒක උත්තර ටිකට අග්ගලා ගත්තා. ඒවා තේරෙන්නේ නැත්නම් කියන්න ප්ලීස්. මේක කොපි කරලා
උඩ එක කොපි කරලා මේ දෙකෙන් කොකත් එකයි උඩ එක කොපි කරලා මේ පහළට දානවා. එකින් එක හදන්න ඕනේ නැහැ. ෆේල් ළමෙක් එක්කෙනෙක් ඉන්නවා 43 ගත්තු. අත ඔක්කොම පාස්. තේරෙන්නේ නැති. එස් මේවා එකක්. මේකත් අර වගේමයි. ICT English Tamil Management E+ වගේ එක්සෑම් වලට ලකුණු ගත්ත ළමයි ඉන්නවා. ඇවරේජ් එක තියෙනවා. ග්‍රේඩ් එක D කියලා එනවා. නන් ටික මේ පැත්තෙන් තියෙනවා. ඕකේ බලමු කොහොමද ඒක සමීකරණය වෙලා තියෙන්නේ. මේ ටිකක් දිගයි. යම් පිස්සු හැදෙනවා ඒක දැක්කමනේ. සමීකරණ ටිකක් දිගයි. ඉතින් සමීකරණ දිහා බලාගෙන ඉන්න බාන කට්ටිය විනාඩිය. පොඩි අදහසක් ගන්න. if සලාම if තියෙනවා. පේනවා ඇති කියලා මම හිතනවා. තියෙනවා වරහන් ඇතුලේ 137. 137 i 37 අඩුයි හෝ සමානයි 45. අඩුයි හෝ සමානයි 45 s එකක් 100 i7 කියන එක අඩුයි හෝ සමානයි 55 නම් c එකක් i 37 අඩුයි හෝ සමානයි 65ට වඩා නම් d එකක් i 37 අඩුයි හෝ සමානයි 70 b එකක් i 37 අඩුයි හෝ සමානයි 80 a එකක් නේද කවුරු හරි මයික් එක ඔන් කරගෙන ඉන්නවා i 37 අඩුයි හෝ සමානයි 80 a එකක් i 37 අඩුයි හෝ සමානයි 95 a+ එකක් එහෙම නැත්නම් F එකක් කියලා අර සියලු වරහන් අරපු වරහන් ඔෆ් කරනවා යනවා. ඔක තමයි සමීකරණය. අනින් හදන්න පුළුවන්ද? තමයි. තමයි ගිහිල්ලා වගේ නේද? අද කෝස් එකක් කරන කොහොමද ඉතින් තමයි. කමක් නැහැ. මේක මම හදන්න ඕනද කියලා දෙන්න ඕනද නැත්නම් ඔයාලා තනියෙන් හදන්න පුළුවන්ද? සර් කියලා දෙන්න. සර් කියලා දෙන්න. මේකේ ඉස්ලාම් කතාව බලා ගන්න ඕනේ. අර තමාෂා ටිකක් අඳුනනේ තමාෂා. තමාෂා ටික ගමන් ඉරි ඇඳෙනවා. සෝරි සර් පොඩ්ඩක් ඉන්න. ඈ? සෝරි සර් මගේ මයික් එක උඩින්නේ මේ අර ඇඳින එක තියෙන්නේ. ඒ නිසා නේද? ඊට පස්සේ එනකොට ඔය මයික් එක කොහේ හරි ගලවලා තියලා එන්න ඕනේ. නැත්නම් ඇඳෙනවනේ. හ්ම්. මගේ සුප්පයක් හම්බෙන එක බොන්නේ මේ. ඔයගොල්ලොත් කියලා ගිල්ලක් දන්නේ. සමාජලයන්. දැන් අපි බලනවා කොහොමද මේක තියෙන්නේ කියලා ආය පාරක් ළමයි. සමාන ලකුණු ගහගෙන if වරහන් ඇතුලේ සමාන ලකුණු ගහගත්ත වරහන් ඇතුලේ අර average කියන එක තමයි මෙතන තියෙන්නේ i 37 i 37 average කියන එකෙන් දැන් ගන්න average marks වලින් grade එක හදන්නේ. average එක වැඩි හෝ සමානයි අඩුයි නෙමෙයි දැන් තියෙන්නේ. අතන අඩුයි හෝ සමානයි. 45ට වඩා අඩුයි හෝ සමානයි කියන්නේ මොකද්ද? 45 කියන සංඛ්‍යාවට වඩා කෙනෙකුගේ ලකුණු අඩුයි හෝ සමානයි. එක්ක 45 එහෙම නැත්නම් 44 වගේ 43 වගේ වුණොත් එයාගේ ලකුණු රිසල්ට් එක S වෙනවා. 55 හෝ ඊට වඩා අඩු වුණොත් 55 හෝ ඊට වඩා අඩු වුණොත් ඒ කියන්නේ කීයද 55ත් 46ත් කියලා නෝ දැන් කියන්නේ අතර පරාසෙ. එයි මෙතන 45 දක්වා තියෙනවනේ. 55ත් 46ත් අතර නම් කියන එක නොකිය ඔය කියලා තියෙන්නේ 55ට වඩා අඩු වෙන්න ඕන. ඒ වගේම 55ට වඩා වැඩි වෙන්න බෑ. 55 හෝ 55ට වඩා අඩු වෙනම් C එකක්.
ඒ කියන්නේ තවත් පැත්තෙන් කියනවා නම් කීයක්ද 46යි 55යි අතර නම් C එකක්. ඒතකොට තේරෙනවා ඔයාලට. ඊළඟට D එකක් හම්බෙන්නේ මේ ළමයාට කීය අතරද 56යි 65යි අතර. එයි මෙතන 55න් ඉවරයිනේ. එහෙනම් 56ක් තියෙන ළමයෙක් තිබ්බොත් ලකුණු 56ක් තිබ්බොත් එයාට D එකක්. ඒ වගේම 65 වෙනකම් මෙයාට D හම්බෙනවා. හැබැයි 66 හම්බුනොත් D වෙන්නේ නැහැ. ඒ ළමයාගේ ලකුණු 66 වුණොත් මොකද්ද වෙන්නේ ළමයි? B එකක් හම්බ වෙනවා. එහෙනම් 66 ඉඳලා 70 දක්වා B එකක් හම්බ වෙනවා. 66 ඉඳලා 70 දක්වා B එකක්. හරිද? ඒ වගේම 71 ඉඳලා 80 දක්වා A එකක්. 81 ඉඳලා 95 දක්වා තිබුණොත් A+ එකක්. A+ එකක්. හරිද? A මොනවත්ම නැත්නම් ඒ කියන දේවල් මොනවත්ම නැත්නම් මොකක්ද යාට? F එකක්. fail. ඒ කියන්නේ S එකකට වඩා අඩු වෙලා fail වෙනවා කියලා කියන්නේ. ඔන්න අපි ඒ සමීකරණය ගොඩනගනවා. අපි ගොඩනගන්න ඉස්සෙල්ලා මේ ටික දන්න නිසා ඒ total ගන්න දැන් දන්නවනේ average ගන්නත් දන්නවා. එහෙනම් අපි ඒක එහෙ පැත්තට යන්නේ නැහැ. මේ ටික මකනවා. සමීකරණේ පටන් ගන්නවා. සමානයි if වරහණක් ඇරියා මෙන්න මෙයා අඩුයි හෝ සමානයි කීයටද 45ට. එහෙනම් මොකක්ද? එයාට එන්නේ S එකක්. කමාවක් තිබ්බා. if වරහණක් ඇරියා. කොට මෙතන උඩ ක්ලික් වෙන්න ඕනේ. දැන් ක්ලික් කරන්න බෑ මෙයා එහාට යනවනේ. ඒ නිසා මම මේකෙන් ටයිප් කරලා ගන්නවා I 38 I38 අඩුයි හෝ සමානයි 55 කියලා අපි ගත්තා. ඒක ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන්. 55 වගේ නේද ගත්තේ? 55 වගේ ගත්තා. 55. so කමා එහෙනම් එන්න ඕන මොකද්ද? C එකක් නේද? C එකක්. එන්න ඕන එක වරහන් ඇතුලේ කියනවා. හරිද? C එකක්. කමාවක් දුන්නා. ආයෙත් if ගහනවා. වරහන් ඇතුලේ. දැන් ඕක තමයි වැඩේ. ඉතින් ඕක ගගා යන්න ඕන. I 38 අඩුයි හෝ සමානයි 65 වෙන්න මම දන්නේ 65 කමන්නේ ඒක සංඛ්‍යා මොකුත් නැත් කමක් නෑ D එකක් if දැන් ඔන්න ඔයාලට ලේසි I 38 අඩුයි හෝ සමානයි 70ද 70 කියලා අපි ගමුකෝ 70 comma B මේ ඉන්වර්ටඩ් කමා ඇතුළෙමයි ඒක ගහන්න ඕනේ නැත්නම් එන්නේ මේ කමා නම් මන ඔක්කොම ටික හරියට ඔලුවට එන්න ඕනේ so next thing is again if equal not equal it's open bracket I38 less than or equal 85 දාමු 75 කියලා මදි වගේ 75 also next year 85 comma brackets A comma and again if open bracket I38 less than or equal 90
90 100 කියලා දෙමුකෝ අපි ඉවරනේ 100 comma a plus එහෙම නැත්නම් මොකද්ද w දැන් ඔන්න ඉවරයි ආගියුමන්ට් එක ආගියුමන්ට් එක උනාට අපි බලන්න ඕන පුතේ එන මෙතන ඉඳලා තියෙන වරහන් ප්‍රමාණය කොච්චරද කියලා වරහන් 1 2 3යි 4යි 5යි 6යි වරහන් 6ක් තියෙනවා එහෙනම් ඕපන් වෙච්ච එක වරහනක්වත් වැහිලා නැහැ අපි වරහන් 6කින් වහන්න ඕන 1 2 3 4 අපිට වෙනවා කලර් එක වලින් වැහෙන්නේ ඕපන් වෙච්ච කලර් එකෙන් වැහෙනවා 1 2 3 1 2 3 4 5 6 correct enter ඔන්න වැරද්දක් කොහෙද තියෙන්නේ වරහනක් අඩු වෙනවා right වරහනක් අඩු වෙනවා ඔන්න b කියලා ආවා b කියන්නේ කීයද b කියන්නේ 65ත් 75ත් අතර ඒ කියන්නේ 66යි 75යි අතර නම් b අපි එයාට කියලා දුන්නා එයා 65.6ක් තියෙනවනේ කෙලින්ම b කියලා දුන්නා හැදිලි ඇති මේක කොපි කරලා පහළට දාන්න එකයි තියෙන්නේ ඔය වගේ කොච්චර හිටියත් one shot එක විනාඩි 5න් වැඩ කරයි දැන් ඔන්න ඔය තැන් වලින් ඔයාලා ගන්න ඕනේ මේ තමයි කම්පියුටර් කියන්නේ කියලා අපිට ගණනය කිරීම වලට ගොඩාක් ලේසිකක් තියෙනවා ඉතින් මේක ඉතින් ඔය ලැන්ග්වේජස් එහෙම යූස් කරන ඉගෙන ගත්තොත් මේට වඩා තව ගොඩක් දේවල් කරයි trim එකක් කරමු අපි trim එකේ වට පේනවා මේ තියෙන trim trim එක සෙල් එකයි හරිද trim කරනවා කියලා කියන්නේ හරස් අතර තියෙන ස්පේසස් අඩු කරලා දෙනවා එක ස්පේස් එකක් බාටපත් කරනවා hello how are you කියනකොට මෙතන ස්පේසස් 3 4 තියෙනවා එක ස්පේස් එක ගන්න ගත්තා after a long time කියනකොට ස්පේසස් ගොඩක් තියෙනවා what did you say කිව්වොත් එන්නේ දැන් මේක එක ස්පේස් එකක් බාටපත් කරනවා ස්පේසස් දෙකක් විතර තියෙන එක එකක් කරනවා 3 4 5 තියෙන එකක් කරනවා මොකද කරන්න ඕනේ equal trim අතනිමුත් ගන්න පුළුවන් trim වරහනක් ඇතුලේ මෙයාවත් සිලෙක්ට් කරලා n වරහන් වහලා enter එකක් දීපුවම මේ ඒක තේරෙන්න ඇති ඊට පස්සේ ඒක කොපි කරලා පේස්ට් කරනවා මම. එතන මේ ස්පේසස් තියෙන ඔක්කොම ටික අඩු කරලා ගන්නවා. trim එකෙන් වෙන්නේ ඕක. min and max එකක් දාන්නවා. හරිද? මෙතන max command එකක් තියෙනවා. sum එකේ මෙයට තියෙනවා max කියලා ගියපොම maximum උපරිම මේ පෙළේ තියෙන උපරිම අගේ ලොකුම අගේ තමයි 663. 663 අපිට එකපාරම හොයාගන්න බැරි නිසා command එකකට ගියා. හරිද? trim පොඩ්ඩක් කරන්න. හ්ම් අර trim එක පොඩ්ඩක් අහපව කරන්න. හරි. trim එක. trim කියන්නේ මොකක්ද එතකොට? spaces අඩු කරලා ලං කරලා දෙනවා කියන එකයි. එතකොට අපිට ඕමනා තැනට ගිහිල්ලා සමානයි trim කියලා ගහන්නත් පුළුවන් නැත්නම් අතන අර ෆෝමියුලා එකෙන් ගන්නත් පුළුවන්. trim කියලා trim කියලා ටයිප් කරලා වරහනක් ඕපන් කරනවා. ඕපන් කරලා අදාළ trim වෙන්න ඕන සෙල් එක පෙන්වනවා. එක සෙල් එකක් උඩ විතරයි. එහෙම සෙල් ගොඩක් එහෙම පෙන්වනකොට වැඩක් නැහැ. trim කරන්න බෑ සෙල් ගොඩක. එක සෙල් එකක් විතරක් පෙන්වන්න ඕන. සමානයි trim. ඊළඟ මේක විතරනේ සෙල් එක දැන් මේ දිගට තිබ්බට එක සෙල් එකක් මෙතන තියෙන්නේ. ඊළඟ වරහන වැහුවා. වරහන වහලා එන්ටර් එකක් දෙනවා. හැම වෙලේම එන්ටර් කරනෝනේ කන්ෆර්ම් වෙන්නේ. එතකොට මේ after spaces තුනක් වෙ තියෙනවා long spaces තුනක් වෙ තියෙනවා time කියන අතරේ මේ අතර තියෙන පරතරය මේ එක ස්පේස් එක ස්පේස් එක වඩපත් කරනවා. තේරෙනවද දරුවට ආපු කෙනාට? ඔව් හරි සර් thank you. max එක ඔය min එක පෙන්නුවේ මම max එක අරන් තියෙන්නේ. min එකන ගන්න ඕනේ ඒකේ min එක තියෙන්නේ. මෙන්න min එක ගත්තා. min එක. min කියන අවම අගේ. min කියන අවම අගේ.
සංඛ්‍යා පේලික තියෙන අවමගේ. මේ උපරිමගේ max කියන්නේ. සංඛ්‍යා පේලික තියෙන උපරිමගේ හොයන්න ඕන නම් max වලට ගිහිල්ලා enter කරා. max වලට ගිහිල්ලා enter. ඒ වගේ මේ පත්තරත් ඒ විදිහටම ගන්න පුළුවන්. හොඳයි. අදට ඊට වඩා කරන්න යන්නේ 8:45යි දැන් පාලත් ඇති. මොකද්ද ලබන දවසේ ඊළඟ සඳ අපි දෙන්නේ බදාදානේ. බදාදා අපි PowerPoint පටන් ගන්නවා. Excel වල මම පොඩි ස්පෙෂල් ගාණක් හදන්න කියලා දෙනවා. පොඩි ස්පෙෂල් ගාණක් නිකන් ඇම්බරේන වගේ ගාන සීට්ස් 3-4කට ගිහලා යාට මෙයාට කියලා සංඛ්‍යා අරගෙන දාලා ඊට මෙයාට තල්ලා පොඩි කරලා හදන එක. ඉතින් ඒ වගේ එකක් කරන්න කියලා දෙනවා. එනිසා එකත් එක්කම අපි PowerPoint පටන් ගමු. Excel වල තව උවමනා මොන හරි තියෙනවනම් අහන්න. ඕනකට වඩා දේවල් කියලා දෙන්න ටයිම් එකකුත් නෙමෙයි මේක. නමුත් අපිට ලොකුවට වැඩ කරන්න ටිකක් අපි හිතන්න ඕනේ. නිසා මොන හරි තියෙනවනම් උවමනා දෙයක් හොයලා බලලා මම අහන්න. මම ඒ වෙලාවට මට මතක් වුනේ නැත්තම් මම හොයලා හරි කියලා දෙන්නම්. සමහර දේවල් අපේ ඔළුවේ එකපාර නැහැ මේ විෂන් ලොට් එකක් නේ තියෙන්නේ. මේ පැත්තෙන් මැනේජ්මන්ට් මේ IT මේ පැත්තෙන් තව ඉංග්‍රීසි තව මොනවා හරි වගේ එක දේවල් නේ. ඉතින් යමක් වල දන්න දෙයක් කියලා දෙන්න අපි පැඳිලා ඉන්නවා. හැබැයි මේ කෝස් එකේකට වෙලාම නෙමෙයි. උවමනා තැනක් තියෙනවා අහන්න මම පෞද්ගලිකව උදව්වක් කරනවා. right 8:45 එන ඉන්ටර්වල් එකක් අරගෙන මැනේජ්මන්ට් එක කරන්න එන්න. thank you